නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. නමෝ බුද්දාය. සදහවත් වාසනාවන්ත පින්වත්නි, පින්තුනි, මේ ලෝකේ දුර්ලභ දේවල් අතර අතිශයින්ම දුර්ලභ දෙයක් තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. ඒ වගේම තමයි අතිශයින්ම දුර්ලභ දෙයක් තමයි මේ බුදු සසුන තුල ධර්මය අහන්නට ලැබෙනවා කියලා කියන්නේ. පින්වත්නි, මනුෂ්‍ය ජීවිතයක් ලැබිලත් ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව ලැබිලත් බුද්ධ ශාසනය මුණ ගැහිලත් ඒ ධර්මයේ ශ්‍රවණය කරලත් මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව අහිමි වෙන අවාසනාවන්ත පුද්ගලයන්මයි මේ ලෝකයේ වැඩි. එදත් එහෙමයි අදත් එහෙමයි. එදත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා ඒ බුදු මුවින් අප්‍රමාණ වූ සීල සද්ධර්ම ස්කන්ධයක් දේශනා කළත් අල්ප පිරිසයි ඒ ධර්මය අවබෝධ කරගත්තේ. එදාට වඩා අද මේ ධර්මය අවබෝධ කරගන්න පිරිස තවත් අඩු වෙලා. බුදුරජාණන් වහන්සේ නියසිලට පස් ටිකක් අරගෙන දේශනා කරනවා. මේ නියසිල මත තියෙන පස් වගේ ඉතාමත්ම අල්ප ප්‍රමාණයයි මේ ධර්මය අවබෝධ කරගෙන සසර දුක් ගෙවලා දාන්නේ. මේ මහ පොළොවේ තියෙන පස් වගේ මහා විශාල ප්‍රමාණයක්, මිනිසුන් ප්‍රමාණයක් ආයමත් මේ සසර දුගටමයි ඇදලා වැටෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අප්පකාතේ මනුස්සේසු යේ ජනාපාරගාමිනෝ අතායන් ඉතරා පජා තීර මේවානුදාවති. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අප්පකාතේ මනුස්සේසු ඊ타ත්ම අල්ප මිනිසු ප්‍රමාණයක් තමයි මේ සසරෙන් එතරට යන්නේ. එතර කියලා බුදුරජාණන් වහන්සේ හැඳින්වුවේ නිවන. නමුත් බොහෝ මිනිසයන් ඉතිරි සියලු සත්ත්ව ප්‍රජාව මෙතරටම ආපහු ගහගෙන එනවා. මෙතර කියලා හඳුන්වුවේ මේ දුක් සහිත මේ බිහිසුණු සසර. ඒ නිසා පින්වත්නි, මේ දුර්ලභ මනුෂ්‍ය කොටසට මේ ධර්මය අවබෝධ කරගන්න දුර්ලභ මනුෂ්‍යයන් කොටසට අපි අයත් වෙන්න අපි මහන්සි ගන්නට ඕනේ. නමුත් පින්වත්නි, අපි නොසිතන විදිහට අපිට මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාවන් අපිට අහිමි වෙලා යනවා. අපි අවාසනාවන්ත අය බවට පත් වෙනවා. සමහර විට මේ ජීවිතේ කරපු දෙයක් නිසා නෙමෙයි. අපි කලින් සසරේ කරපු යම්කිසි පාප කර්ම අපේ පිටිපස්සෙන් විපාක දෙන්න පැමිණිලා අපිට මේ දුර්ලභ අවස්ථාව අහිමි වෙලා යනවා. මේ ජීවිතේ කොයිතරම් ධර්මය අවබෝධ කරගන්න කැමැත්තක් තිබ්බත්, ආසාවක් තිබ්බත්, පැහැදීමක් තිබ්බත් ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා කලින් ජීවිතවල කරගත්ත වැරදි නිසා. ඒ වැරදි නිසා අපිට මේ අවස්ථාවන් අහිමි වෙලා යනවා. ඒ වගේම තමයි කලින් ජීවිතවල කරගත්ත වැරදි යම් කෙනෙකුගේ ජීවිතේ නැති වුණොත් මේ ජීවිතයේ වරද්දාගත්ත වැරදීම නිසා මේ ධර්මය අවබෝධ කරගන්න ලැබෙන අවස්ථාව අහිමි වෙලා යනවා. තමන්ගේම අඩුපාඩු නිසා. අන් අයට මේ අවස්ථාව අහිමි කරන්න බෑ. දහම අවබෝධ කරලා නිවන කරා යන්නට අඩුව තියෙන්නේ අප තුලමයි. අපිට බාහිර ලෝකයට
බාහිර සමාජයට අපිට ඇඟිල්ල දික් කරන්න බෑ. අසවලා නිසා, අසවල් පුද්ගලයා නිසා, අසවල් ආයතනය නිසා මට මේක අහිමි වෙනවා කියලා. අපේ ජීවිත අභ්‍යන්තර තුල තියෙන දුර්වලතා අඩුපාඩු නිසාමයි පින්වත්නි අපිට මේ අවස්ථාව අහිමි වෙලා යන්නේ. ඉතින් අද මේ පින්වතුන් ශ්‍රවණය කරන්නේ ඒ මනුෂ්‍ය ජීවිතයක් ලැබිලත් දුර්ලභ වූ බුදුසසුනක් මුණ ගැහිලත් දුර්ලභ වූ ධර්මයක් ශ්‍රවණය කරන්න ලැබිලත් මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන මේ වාසනාවන්ත අවස්ථාව අහිමි වෙන්නට තියෙන කාරණා ගැන වදාළ උතුම් පරම ගම්බීර බුද්ධ දේශනයක් තමයි අද මේ පින්වතුන් ශ්‍රවණය කරන්නේ. අද අපි ශ්‍රවණය කරන්නේ පින්වත්නි අංගුත්තර නිකායේ 6 වෙනි නිපාතයේ ඇතුළත් ආවරණ සූත්‍රය. ආවරණය වීම ගැන වදාළ දේශනය. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී තමයි මේ උතුම් ධර්මයේ දේශනා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා චහි බික්කවේ ධම්මේහි සමන්නාගතෝ. පින්වත් මහණෙනි මේ කරුණු 6කින් යුක්ත පුද්ගලයා සුනතෝපි සද්ධම්මා ධර්මය ඇහුවත් අබබ්බෝ එයාට නොහැකි වෙනවා නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සමන්නාගතා. මේ ධර්මය ඇහුවත් එයාට මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාවන් ආවරණය වෙලා යන වැහිලා යන කාරණා 6ක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඛතමේහි චහි වෙනත් මහණෙනි මොනවද ඒ 6? කම්මාවරණතාය සමන්නාගතෝ හෝති. පළවෙනි එක තමයි කර්මයන්ගෙන් ආවරණය වීම. කර්මයන්ගෙන් ආවරණය වුණොත් මේ ධර්මය අවබෝධ කරගෙන සසර දුක් නිම කරන්නට තියෙන අවස්ථාව හිමි වෙලා යනවා. දෙවෙනි කාරණය කිලේසාවරණතාය සමන්නාගතෝ හෝති. කෙලෙස් වලින් වැහුනොත් ඒ පුද්ගලයාටත් ධර්මය අවබෝධ කරගන්න තියෙන දුර්ලභ අවස්ථාව අහිමි වෙලා යනවා. ඊළඟට තුන්වෙනි කාරණය විපාකාවරණතාය සමන්නාගතෝ හෝති. විපාක වලින් ආවරණය වුණොත් ඒත් මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. ඊළඟ කාරණය හතරවෙනි එක අසද්දෝජ හෝති. අශ්‍රද්ධාව කියලා කියන්නේ මේ ධර්ම අවබෝධ කරගෙන සසරින් එතරට යන්න තියෙන දුර්ලභ අවස්ථාව අපිට අහිමි කරවන අපේ ජීවිත ආවරණය කරලා දාන කාරණයක්. ඊළඟට පස්වෙනි කාරණය අච්ඡන්දිකෝච. ඒ කියන්නේ අච්ඡන්දිකෝ කියලා කියන්නේ අකමැත්ත. ඡන්දය කියලා කියන්නේ කැමැත්ත. අච්ඡන්දි කියලා කියන්නේ අකමැත්ත. ධර්මයේ හැසිරෙන්න බණ අහන්න තියෙන අකමැත්ත නිසා ධර්ම අවබෝධ කරගන්න තියෙන අවස්ථාව අපිට අහිමි වෙලා යනවා. ඊළඟට අවසාන කාරණය 6 වෙනි කාරණය දුප්පඤ්ඤෝච. කෙනෙක් දුෂ්ප්‍රඥ මෝඩයිනා නුවණ නැත්නම් මේ ධර්ම අවබෝධ කරගන්න තියෙන අවස්ථාව ආවරණය කරලා දානවා. බුදුරජාණන් වහන්සේ වදාළනවා පින්වත් මහණෙනි මෙන්න මේ කාරණා 6න් යුක්ත වුණොත් යම් පුද්ගලයෙක් මේ ධර්ම අවබෝධ කරගන්න තියෙන දුර්ලභ අවස්ථාව බුද්ධ ශාසනයක් මුණ ගැහුණත්, මනුෂ්‍ය ජීවිතයක් ලැබුණත්, ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබුණත් ධර්ම අවබෝධ කරගන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඔබට මතකද ඒ කාරණා 6? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පළවෙනි කාරණය තමයි කම්මාවරණතාව. කම්මාවරණ කියලා කියන්නේ කර්මයෙන් ආවරණය වෙනවා. දෙවෙනි කාරණය තමයි කිලේසාවරණ. අපි තුල හටගත්ත කෙලෙස් වලින් මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව ආවරණය වෙලා යනවා. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි විපාකාවරණ. විපාක වලින් අපි ලැබපු දුක් විපාක වලින් අපිට මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. ඊළඟ හතරවෙනි කාරණේ තමයි අශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැතිකම මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව අපිට අහිමි කරලා දානවා. ඊළඟට අච්ඡන්දිකෝ. ධර්මයේ හැසිරෙන්න තියෙන ධර්මය අහන්න තියෙන අකමැත්ත නිසා අපිට මේ ධර්ම අවබෝධය ලබන්න තියෙන අවස්ථාව අහිමි කරලා දානවා. ඊළඟට
හයවෙනි කාරණය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා දුෂ්ප්‍රඥ බව, මෝඩකම, නුවණ නැතිකම. ඒ නුවණ නැතිකම නිසා අපිට මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන දුර්ලභ අවස්ථාව අපේ නෑතට ගිලිහිලා යනවා. දැන් පින්වත්නි අපි මේ එක් කාරණය විස්තර වශයෙන් තේරුම් ගනිමු. පළවෙනි කාරණය තමයි කම්මාවරණතාවය. කම්මාවරණයි කියලා කියන්නේ කර්මයෙන් ආවරණය වෙනවා. ඒ කම්මාවරණතාවය හැටියට භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙන්නේ ඔබ අහලා තියෙන ආනන්තරීය පාප කර්ම. යම් කෙනෙක්ගේ අතකින්, යම් කෙනෙක්ගේ කයෙන්, වචනයෙන්, සිතිවිලි වලින් යම් කෙනෙකු මේ ආනන්තරීය පාප කර්මයකට හවුල් වුණොත් එයාට මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. ආනන්තරීය පාප කර්ම හැටියට බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා යම් කෙනෙක් දුෂ්ට සිතින් යුක්තව තථාගත බුදුරජාණන් වහන්සේගේ ලේ සෙලවීම ආනන්තරීය පාප කර්මයක්. යම් කෙනෙක් රහතන් වහන්සේලා ඝාතනය කිරීම ආනන්තරීය පාප කර්මයක්. ඊළඟට තමන්ට මේ සුජාත උපත ලබා දුන්න තමන්ගේ මව ඝාතනය කිරීම ආනන්තරීය පාප කර්මයක්. තමන්ගේ පියා ඝාතනය කිරීම ආනන්තරීය පාප කර්මයක්. ඊළඟට සමගි සම්පන්න සංඝයා ශ්‍රාවක සංඝරත්නය අසමග කිරීම සංඝ ભેදය කියලා කියන්නේ ආනන්තරීය පාප කර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ හැඳින්වුවා. ආනන්තරීය පාප කර්මයක් සිදු වුණොත් පින්වත්නි ඔහුට කිසි සමාවක් නැහැ. මේ කියන කර්මයන්ට ආනන්තරීය කර්ම කියලා කියන්නේ ඇයි? ආනන්තරීය කියලා කියන්නේ අතරක් නැහැ. ඒ කියන්නේ අතරමැදි අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ පින්වත්නි අපි හිතමු මේ ජීවිතයේ යම් කෙනෙක් අතින් තමන්ගේ අම්මා ඝාතනයට ලක් වුණොත්, තමන්ගේ පියා ඝාතනයට ලක් වුණොත්, ඊළඟට සංඝ ભેදයකට හවුල් වුණොත්, දැන් වර්තමාන යුගයේ තථාගතයන් වහන්සේගේ රුධිරය දුෂ්ට සිතින් සෙලවීම කියන කාරණේ සිද්ධ වෙන එකක් නෙමෙයි. ඊළඟට රහතන් වහන්සේලා ඝාතනය කිරීම කියලා කියන්නේ සිද්ධ වෙන කාරණයක් නෙමෙයි. නමුත් අනිකුත් ආනන්තරීය පාප කර්ම තුනම අදට කෙනෙක් අතින් සිද්ධ වෙන්න පුළුවන්. මේ ජීවිතේ යම් කෙනෙක් අතින් මේ ආනන්තරීය පාප කර්මයක් සිද්ධ වුණොත් අතරක් නැතුව මේ මනු ලොවෙන් චුත වෙනකොට එයාට උරුම වෙන්නේ නිරය. ඒ කියන්නේ ඊළඟ ජීවිතයේ මනුෂ්‍ය උපතක් ලැබලා ඊළඟ ජීවිතේ නිරය යනවා කියලා එකක් නැහැ. මේ මනුෂ්‍ය ජීවිතයේ මනුෂ්‍ය ආයුෂ අවසන් වීමත් එක්ක දික්කල හතක් හකුලනවා වගේ, හකුලවපු හතක් දික් කරනවා වගේ, ඔළුවේ තිබ්බ බරක් බිමින් තියනවා වගේ කෙලින්ම ගිහිල්ලා නිරේ උපදිනවා. අතරක් නැහැ. ඒ නිසායි ඒ කර්මවලට කියන්නේ ආනන්තරීය පාප කර්ම කියලා. පින්වත්නි, කල්පයක් නිරේ දුක් විඳින්න සිද්ධ වෙනවා යම් කෙනෙක් අතින් ආනන්තරීය පාප කර්මයක් සිද්ධ වුණොත්. කිසි සමාවක් නැහැ. ඒ කෙනා පස්සේ කාලෙක තමන්ගේ ජීවිතේ නිවැරදි කරගත්තත්, තමන්ට ඒ තමන් කරපු වැරද්ද තේරුම් ගියත් පින්වත්නි, ඒ පුද්ගලයාට මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. කර්මයෙන් තමන්ගේ ජීවිතය ආවරණය වෙලා යනවා. වැහිලා යනවා. බලන්න කොයිතරම් අවාසනාවක්ද. ඔබ අහලා තියෙනවා අජාසත් රජතුමා ගැන. අජාසත් රජතුමා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ තෙරුවන් සරණ ගිය සෝතාපන්න ගිහි ශ්‍රාවකයෙක් වෙන රජගහනුවර රජ කළ බිම්බිසාර රජතුමාගේ එකම පුතා අජාසත් කුමාරයා. නමුත් පින්වත්නි ඔහුගේ අවාසනාවට ඔහුට පාප මිතුරන්ගේ ඇසුර ලැබෙනවා. කවුද පවිටු මිත්‍රයා? ඔහුගේ පවිටු මිත්‍රයා බවට පත් වෙන්නේ දේවදත්ත. ඒ දේවදත්ත කියන පවිටු පුද්ගලයාගේ ඇසුර නිසා අජාසත කුමාරයා පවිටු පුද්ගලයෙක් බවට පත් වෙනවා. තමන්ගේ හිතේ තිබ්බ ලාමක ආශාවන් උද්දීපනය වෙලා ඒ පවිටු මිතුරු ඇසුර නිසා ඒ අකුසල් උද්දීපනය වෙලා රජ සැපයට මුලා වෙලා අර සෝතාපන්න ශ්‍රාවකයෙක් වුණ මෙලොවට තමන්ට සුජාත උපතක් ලබලා දුන්න ඒ ආදරණීය පියා බිම්බිසාර රජතුමාව
ඝාතනය කරනවා. ආනන්තරීය පාප කර්මයක් සිද්ධ කරගන්නවා. ඉතින් පින්වත්නි, ඒ ආනන්තරීය පාප කර්මය සිද්ධ කරගෙන නමුත් පස්සේ කාලෙක බුදුරජාණන් වහන්සේගේ පිහිට පිළිසරණ ඔහුට ලැබෙනවා. බොහෝ පින්කම් කරනවා. බුද්ධ ශාසනය තුල පළවෙනි ධර්ම සංගායනයට පවා බොහෝ අපෝපකාර කරනවා. නමුත් පින්වත්නි, ඔහුගේ ජීවිතයේ කර්මයෙන් ආවරණය වෙලා තියෙන්නේ. ශ්‍රද්ධාව උපදවා ගන්නවා, දාන පෙන් පූජා කරනවා, පින් රැස් කර ගන්නවා, ධර්ම ප්‍රචාරයට උදව් උපකාර කරනවා. නමුත් මේ ජීවිතේ මගඵල ලබන්න තියෙන අවස්ථාව අහිමි කරගත් අවාසනාවන්ත පුද්ගලයෙක්. දිනක් මේ අජාසත් රජතුමා, එතකොට බිම්බිසාර රජතුමා නැහැ. දැන් රජගහනුවර රජකම් කළේ අජාසත් රජතුමා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරනවා. භාග්‍යතුන් වහන්සේ බොහොම ගැඹුරු ධර්මයක් තමයි මේ අජාසත් රජතුමාට දේශනා කරන්නේ. සාමාන්‍ය ඵල කියන සූත්‍රය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දීර්ඝ දේශනයක්. බොහොම ගැඹුරු දේශනයක්. නිවන් මඟ ප්‍රකට කරපු දේශනයක්. නමුත් පින්වත්නි, මේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් අවසානයේ අජාසත් රජතුමා බොහොම සතුටටපත් වෙනවා. සතුටටපත් වෙලා බුදුරජාණන් වහන්සේට කියා සිටිනවා, ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ, අපිට බොහෝ වැඩ කටයුතු තියෙනවා. අපි මේ දිවයින දිනාගත රජවරුනේ. ඉතින් ඒ නිසා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මට යන්න අවසර. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා අජාසත් රජතුමා පිටත් වෙලා යනවා. පිටත් වෙලා යන අජාසත් රජතුමා දිහා බලාගෙන හිටපු භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා දිහාවට හැරිලා ආමන්ත්‍රණය කරනවා. පින්වත් මහණෙනි, මේ අජාසත් රජතුමා දිහා බලන්න. මොහු සෝතාපන්න ඵලයටපත් වුණු තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයෙකු තමන්ගේ ආදරණීය පියා ඝාතනයට ලක් කළා. ආනන්තරීය පාප කර්මයක් සිද්ධ කරගත්තා. ඒ ආනන්තරීය පාප කර්මය සිද්ධ කරගත්ත නිසා පින්වත් මහණෙනි, මේ අජාසත් කුමාරයා, මේ අජාසත් රජතුමා මේ ධර්මය අවබෝධ කර ගැනීම කියන, මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන වාසනාව නැමැති කියන මුල් ගිලිහුණු කෙනෙක්. මේ අජාසත් රජතුමා ධර්මය අවබෝධ කරගන්න තියෙන උතුම් අවස්ථාව අහිමි කරගත්ත අවාසනාවන්ත පුද්ගලයෙක්. පින්වත් මහණෙනි, මොහු මේ වෙනකොට තමන්ගේ තාත්තා ඝාතනය කරලා හිටියේ නැත්නම් අද මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා අජාසත් රජතුමාට සෝතාපන්න වීමට වාසනාව තිබ්බ කෙනෙක්. නමුත් ඒ හැම අවස්ථාවක්ම, ඒ හැම වාසනාවක්ම මුල් සිඳපු ගහක් වගේ අහිමි කරගත්තා. අනිවාර්යයෙන්ම මරණින් මත්තේ නිරේ ඉපදිලා කල්පයක් නිරේ දුක් විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බලන්න පින්වත්නි, කොයිතරම් සංවේගය උපදවා ගන්න ඕනේද? බුදුරජාණන් වහන්සේ දැකලත්, බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරලත්, ගම්බීර ධර්මයේ ශ්‍රවණය කරලත් ආපහු හැරිලා යනවා. මගඵල ලබන්න තිබ්බ අවස්ථාව තිබිලත් ආනන්තරීය පාප කර්මය සිද්ධ කරගත්ත නිසා Tamante දුර්ලභ අවස්ථාව අහිමි කරගෙන අදටත් නිරේ අප්‍රමාණ දුක් විඳිනවා අජාසත් රජතුමා. බලන්න පින්වත්නි, කර්මයෙන් අපේ ජීවිතය ආවරණය වෙන හැටි. අනිත් ඕනෑම කර්ම විපාකයක් පින්වත්නි අපිට ධර්මයෙන් ජය ගන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ කරජකාය සූත්‍රය ආදී සූත්‍ර දේශනාවලදී දේශනා කරනවා, යම් කෙනෙක් මෙත්සිත ප්‍රමාණ රහිත සිතින් වඩනවා නම් ඒ කෙනාට පරලොව ගිහිල්ලා විඳින්න තියෙන දුක් විපාක මේ ජීවිතේදී අවසන් කරන්නට පුළුවන් කියලා. ඒ තරම්ම ශක්තියක් තියෙනවා මෙත්සිතේ. මේ ජීවිතේට විතරක් ඒ කර්ම සීමා කරන්න පුළුවන් අප්‍රමාණ වූ මෙත්සිතෙන්. හැබැයි පින්වත්නි, ආනන්තරීය පාප කර්මයක් කරගෙන තිබොත් ඒ විදිහට මේ කර්මය මේ ජීවිතේ ගෙවලා අවසන් කරන්න බෑ. අනිවාර්යයෙන්ම නිරේ ගිහිල්ලා නිරේ දුක් විඳලාම තමයි ඒ විපාකය ගෙවලා අවසන් කරන්නට තියෙන්නේ. ඒ නිසා පින්වත්නි, අදට පවා ඒ අනතුර, අජාසත් රජතුමාට තිබ්බ අනතුර අපිට තියෙනවා. ඔබට තියෙනවා. අනාගතේ
ලෝකයට යනතුරු තියෙනවා. මවට පියාට ගරු සත්කාර දක්වන්නේ නැති මේ සමාජයට දෙමව්පියන්ගේ උපකාරය ගැන ඒ කෘතගුණ සිතන්නේ නැති සමාජයට ඒ අනතුරු තියෙනවා. Tamange නොදන්නාකම නිසා සමහර විට ඒ අනතුරු මේ පින්වතුන්ගේ ජීවිතයට තියෙනවා. ඒ නිසා කර්මයෙන් අපේ ජීවිතය ආවරණය වුණොත් මේ ධහම අවබෝධ කරගන්න තියෙන අවස්ථාව දුර්ලභ අවස්ථාව අපිට අහිමි වෙලා යනවා. ඊළඟට පින්වත්නි දෙවෙනි කාරණය හැටියට භාග්‍යතුන් වහන්සේ වදාළේ කුමක්ද? දෙවෙනි කාරණය තමයි කිලේශ ආවරණය. කෙලෙස් වලින් ජීවිතේ ආවරණය වෙනවා. මෙතන කෙලෙස් වලින් ජීවිතේ ආවරණය වීම කියලා භාග්‍යතුන් වහන්සේ හඳුන්වන්නේ මිත්‍යා දෘෂ්ටිය. නියත මිත්‍යා දෘෂ්ටිය. නොඑක් මතවාදවලට දෘෂ්ටිවලට ග්‍රහණය වීම තමයි මෙතන කෙලෙස් වලින් ආවරණය වීම කියලා හඳුන්වන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ගැන එයාගේ හිතේ පැහැදීමක් ඇති නොවෙන්න උපකාර වෙනවා මේ නියත මිත්‍යා දෘෂ්ටිය. නොඑක් මතවාදවලට ගැති වෙලා පරම්පරාවෙන් කරගෙන ආපු දේවල්ම ඒ හන මිටියම කරගහගෙන යනවා. මේක ඇත්ත කියලා Tamanට තේරුම් ගත්තත් අර හන මිටිය පැත්තකින් තියන්න තරම් එයාට හිතේ කැමැත්තක් පහළ වෙන්නේ නැහැ. ඒ තරමටම මේ නියත මිත්‍යා දෘෂ්ටිය බොහෝම අනුතුරුදායකයි. දැන් ඔබ අහලා තියෙනවා මේ වත්මන් සමාජයේ මිනිස්යන් ආගම් නාමයෙන් මිනී මරනවා. ආගම නාමයෙන් අම්මා මරනවා, තාත්තා මරනවා, පුංචි දූ දරුවෝ මරනවා. කිසිම අනුකම්පාවක්, සිතේ ලතෙත් බවක් නැතුව, දයානුකම්පාවක් නැතුව අමුවේ මිනිස්යන්ව ඝාතනය කරනවා. වද හිංසාවලට පමනවනවා. එයාලා හිතන්නේ ආගම වෙනුවෙන් අම්මා මැරුවට පව් නැහැ. ආගම වෙනුවෙන් පියාව මැරුවට පව් නැහැ. ආගම වෙනුවෙන් තමන්ගේ දරුවා වුණත් මැරුවට පව් නැහැ. ඒක යහපතක් කියලා හිතනවා. ඒක පිනක් කියලා හිතනවා. ඒ නිසාම මරණින් මත්තේ සුගතියේ ඉපදෙනවා කියලා හිතාගෙන එයාලා තමන්ගේ මිත්‍යා දෘෂ්ටියටම කැරකි වැටෙනවා. පින්වත්නි, හරිය අවාසනාවක්. නියත මිත්‍යා දෘෂ්ටික පුද්ගලයාට, මිත්‍යා දෘෂ්ටියකින් යුක්ත කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගති දෙකයි, උපත් දෙකයි. එක්ක නිරේ උපදිනවා, එහෙමත් නැත්නම් තිරිසන් ලෝකයේ උපදිනවා. ඔය ගති දෙක විතරයි තියෙන්නේ මිත්‍යා දෘෂ්ටික පුද්ගලයාට. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි, මම කල්ප 91ක් ආපස්සට බලනවා. මේ මිත්‍යා දෘෂ්ටිකව ඉඳලා කෙනෙක් සුගතියේ ගිහිල්ලා තියෙනවද කියලා කල්ප 91ක් ඈතට මං සිහි කරලා බලනවා. පුබ්බේ නිවාසානුසති ඥානය තුලින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි, ඒ කල්ප 91ටම එකම එක පුද්ගලයයි, අන්‍යාගමික පුද්ගලයයි සුගතියේ ගිහිලා තියෙන්නේ. ඔහුත් කර්ම ඵලය විශ්වාස කරපු කෙනෙක්. ඒ කියන්නේ යම් විදිහකින්වත් ඔහු කර්මය විශ්වාස කරලා තිබෙන නිසා යහපත් දේවල් කළොත් යහපත් විපාක ලැබෙනවා. අයහපත් දේවල් කළොත් අයහපත් විපාක ලැබෙනවා කියලා කර්මයක්, කර්මඵලයක් විශ්වාස කරපු නිසා තමයි ඒ කෙනා මරණින් මත්තේ සුගතියේ උපදින. අනිත් හැමෝම මිත්‍යා දෘෂ්ටික හැමෝම දුගතියේමයි උපදිනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා පින්වත්නි, මේ කෙලෙස් වලින් ආවරණය වීම, නියත මිත්‍යා දෘෂ්ටියෙන් ආවරණය වීම කියලා කියන්නේ බොහෝ අනතුරක් අපේ ජීවිතයට. දැන් මේ බුද්ධ කාලෙත් බුදුරජාණන් වහන්සේ සමහර විට එක පුද්ගලයෙක් වෙනුවෙන් ධර්මයේ දේශනා කරන්න ගව් ගානක් පයින් යනවා. මේ ධර්මය අවබෝධ කරගෙන මේ ධර්මයේ කෙරෙහි සිත පහදවාගෙන මේ ධර්මයේ හැසිරීලා මේ දුකෙන් නිදහස් වෙවි කියලා. හැබැයි මිත්‍යා දෘෂ්ටික කෙනාට කොයිතරම් ධර්මයේ දේශනා කළත් ඔහුට මේ මිත්‍යා දෘෂ්ටිය අතහැර ගන්න බැරි වුණොත් ඔහු අවාසනාවන්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේ කෙනෙක් තමයි පින්වත්නි සකුළුදායි කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු අන්‍යාගමික පුද්ගලයෙක්, අන්‍යාගමික ආචාර්යවරයෙක්, ගුරුවරයෙක් තමයි මේ සකුළුදායි කියලා කියන්නේ. බොහෝ ශිෂ්‍යයන් හිටපු, නමුත් මේ වේද පාඨම කියා මිත්‍යා දෘෂ්ටියම
ග්‍රහණය කරගෙන හිටපු කෙනෙක් තමයි සකුළුදායි කියලා කියන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ සකුළුදායි කෙරෙහි අනුකම්පාවෙන් සකුළුදායි ඇතුළු ඔහුගේ ශ්‍රාවක පිරිස හිටපු ආරාමයට බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. වැඩම කරලා හරි ලස්සනට මේ දුක ගැන, දුකේ හේතුව ගැන, දුකේ නැතිවීම ගැන, දුක නැතිවීමේ මඟ ගැන, මේ උතුම් බඹසර සීලය ගැන උතුම් ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇත්තටම පින්වත්නි සකුළුදායට යම් පුංචි පිනක් තිබිලා තියෙනවා. හැබැයි මේ කිලේශාවරණය නිසා, කෙලෙස් වලින් වැහිලා හිටපු නිසා ඒ පින අහිමි වෙලා යන්නේ හරි අවාසනාවන්ත විදිහකට. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ක්‍රමක්‍රමයෙන් වැහිලා තිබ්බ ප්‍රඥාව ඇරලා ඒ උතුම් මග දේශනා කරගෙන නිර්වුල් බුද්ධ වචනේ දේශනා කරනගෙන යනකොට සකුළුදායිගේ හිත පැහැදෙනවා ධර්මයට. අනේ ඇත්තක්නේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ කියලා. හැබැයි පින්වත්නි ඔහුගේ අවාසනාව, ඔහුගේ හිතේ ඇතිවෙච්ච පැහැදීම ප්‍රකාශ කරනකොට ඔහු වටා හිටපු ඔහුගේ මිත්‍යා දෘෂ්ටිය කරපින්නාගෙන හිටපු ඒ ශිෂ්‍යයන් අනිත් අතවැසියන් කියනවා අනේ අපි ආචාර්යවරයා ඉන්නකොටම අපි විනාශ වෙලා යනවා. ආචාර්යවරයා සහිතවම අපි විනාශ වෙලා යනවා කියලා කෑ ගහන්න පටන් ගන්නවා. දැන් ඒ අයට සකුළුදායිට හිත පැහැදුනාට අර පිරිසට හිත පැහැදුනේ නැහැ ධර්මයට. මොකද මිත්‍යා දෘෂ්ටියෙන් වැහිලා තිබ්බේ. ඒ වෙලාවේ සකුළුදායි කියන පොඩ්ඩක් නිහඬ වෙන්න. අපි බලමු තථාගතයන් වහන්සේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මොකක්ද මේ දේශනා කරන්නේ කියලා. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ තව දුරටත් මේ ධර්මය දේශනා කරගෙන යනකොට සකුළුදායිගේ හිතේ ආයමත් සතුටක් ඇති වෙනවා. ප්‍රීතියක් ඇති වෙනවා. ඇත්ත නේද මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ කියලා. ඒ වෙලාවේ සකුළුදායි හිතේ ඇතිවෙච්ච ප්‍රීතිය ප්‍රකාශ කරනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මෙච්චර කාලයක් වහලා තිබ්බ දෙයක් ඔබ වහන්සේ විවෘත කරලා අපිට පෙන්නුවා. මෙච්චර කාලයක් නොමග ගියපු අපිට හරි මඟ පෙන්නුවා. මෙච්චර කාලයක් අඳුරේ හිටපු අපිට ආලෝකය ලැබලා දුන්නා කියලා තමන්ගේ හිතේ ඇතිවෙච්ච පැහැදීම ප්‍රකාශ කරනකොට අර අවාසනාවන්ත මිත්‍යා දෘෂ්ටික ගෝලයෝ තමන්ගේ මිත්‍යා දෘෂ්ටිය දායාද කරපු ගෝලයෝ ටික කෑ ගහන්න පටන් ගත්තා. අයියෝ අපි විනාශ වෙනවා. ආචාර්යවරයා සහිතවම අපි විනාශ වෙනවා. අනේ සකුළුදායි ඇයි මෙහෙම වෙන්නේ? ඔබ මහා සාගරයක් වගේ ඉඳලා පුංචි හැන්දක් වෙන්නද යන්නේ? ආචාර්යවරයෙක්ව ඉඳලා ඔබ තව කෙනෙකුගේ ගෝලයෙක් වෙන්නද හදන්නේ? අපිට පාරම්පරිකව අපේ ශාස්ත්‍රඥවරු අපිට උරුම කරපු මේ උතුම් වේද ප්‍රාට ඔබ ප්‍රතික්ෂේප කරන්නද හදන්නේ? ශ්‍රමණ ගෞතමයන්ගේ හීන ශ්‍රමණ භාවය ලබන්නද ඔබ යන්නේ කියලා පින්වත්නි කෑ ගහන්න ගත්තා. පින්වත්නි තමන් විසින්ම උගන්වපු ඒ මිත්‍යා දෘෂ්ටිය කරපින්නාගෙන හිටපු ඒ පාපී වූ තමන්ගේ ගෝල පිරිස නිසා නැවතත් සකුළුදායි නැවතත් තමන්ගේ මිත්‍යා දෘෂ්ටියටම කැරකිලා වැටුණා. ඔහුට ධර්මය අවබෝධ කරගන්න තිබ්බ අවස්ථාව අහිමි වෙලා යනවා. හිත පැහැදිලත් අහිමි වෙලා යනවා මිත්‍යා දෘෂ්ටිය නිසා. බලන්න කොයිතරම් අවාසනාවක්ද. බුදුරජාණන් වහන්සේ දැකලා ඔහු වෙනුවෙන්ම බුදුරජාණන් වහන්සේ ධර්මය කියලත් අවස්ථාව අහිමි වෙලා යනවා. අදටත් සමහර විට නිරේ හෝ තිරිසන් ලෝකේ දුක් විඳා වෙන්න පුළුවන් සකුළුදායි. ඒ වගේ තවත් ඊ타ත්ම සංවේදජනක සිද්ධියක් තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන එක උදුම්බරික සිහනාද කියන සූත්‍රේ. නීග්‍රෝධ කියලා පරිබ්‍රාජකෙක් හිටියා බුද්ධ කාලේ. ඔහුත් නොයේක් මිත්‍යා දෘෂ්ටික මතවාද කරපින්නාගෙන හිටපු බොහෝ පිරිසකට ආචාර්යවරයෙක්. දවසක් අපේ බුදුරජාණන් වහන්සේව සරණ ගියපු ගිහි ශ්‍රාවකෙක් වන සන්දාන කියන ගෘහපති සන්දාන කියන ගිහි ශ්‍රාවකයා මේ බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න යන අතරතුරේ මේ නීග්‍රෝධ කියන පරිබ්‍රාජකයා හිටපු ආරාමයට නිකමට ගොඩ වදින්න යනවා. ඒ වෙලාවේ මේ පිරිස මහා හයියෙන් සද්ද කර කර කෑ ගහ ගහ කතා කර කර හිටියේ. ඒ බුදු සසුනක ශ්‍රාවකයන් තුල තියෙන නිහඬ බව, සංසිඳියාව, සංවරකම, ශාන්ත බව ඔවුන් තුල නැහැ.
සංවර කරන ධර්මයක් නෙමෙයි ඔවුන්ට උරුම වෙලා තිබ්බේ. ශාන්ත කරන ධර්මයක් නෙමෙයි ඔවුන්ට උරුම වෙලා තිබ්බේ. ඉතින් රජවරු ගැන, මැති ඇමතිවරු ගැන, රටේ සිද්ධ වෙච්ච තොරතුරු ගැන කතා කර කර ඉන්න මේ කලකෝලාහල කර කර ඉන්න පිරිස අතරට සන්දාන කියන තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා යනකොට නීග්‍රෝධ පරිබ්‍රාජකයා ඉක්මනට තමන්ගේ පිරිසව නිහඬ කරනවා. කෑ ගහන්න එපා. ඔන්න එනවා ශ්‍රමණ ගෞතමයන්ගේ ගිහි ශ්‍රාවකේ. ওই ශ්‍රමණ ගෞතමයන්ගේ ගිහි ශ්‍රාවකයෝ පවා නිහඬ බව බොහෝ කොට නිහඬ බවයි අගය කරලා තියෙන නිසා කෑ ගහන්න එපා කියනවා. මේ පිරිස නිහඬ වෙනවා. ඒ වෙලාවේ සන්දාන ගෘහපති මේ නීග්‍රෝධ පරිබ්‍රාජකයා ළඟට ඇවිල්ලා පිළිසඳර කතා බහ යෙදුනට පස්සේ සන්දාන ගෘහපති කියනවා පරිබ්‍රාජකතුමනි ඔබලා මේ විදිහට කෑකොස්සන් ගහනවා. කෑ ගහනවා. නමුත් අපගේ ශාස්ත්‍රෝ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිහඬ බවමයි අගය කළේ. ඒ ශ්‍රාවකයන් වහන්සේලා නිහඬ බවමයි අගය කළේ කියලා. ඒ වෙලාවේ පින්වත්නි මදක් කිපුණ නීග්‍රෝධ පරිබ්‍රාජකයා කියන ওই ශ්‍රමණ ගෞතමයන් කවුද? ওই ශ්‍රමණ ගෞතමයන්ට පුළුවන් ද කාත් එක්කවත් කතා කරන්න, සාකච්ඡා කරන්න බෑ. දුෂ්ප්‍රඥයි. ඔහුගේ ප්‍රඥාව තියෙන්නේ ශුන්‍යාගාරයට කියනවා. ඒ කියන්නේ හිස් තැනකට තමයි ඔහුගේ ප්‍රඥාව තියෙන්නේ කියලා බොහෝම අවඥා සහගතව කතා කරනවා. ඔහුට බෑ පිරිස අතරට එන්න. දැන් අපගේ මහා විශාරද දස බල ඇති විශාරද ඥාන ඇති තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන තමයි මේ විදිහට හෙලා දකිමින් මේ නීග්‍රෝධ පරිබ්‍රාජකයා මේ කතා කරන්නේ. කියනවා ඔහු හරියට මේ එක ඇහැක් පේන ගව දෙන තමන්ගේ පිරිසෙන් වෙන් වෙලා පැත්තකට වෙලා ඉන්නවා වගේ තමයි මේ පිරිසෙන් ඈත් වෙලා නිහඬ වන සෙනසුන් ඇසුරු කරන්නේ. ඔහු කවුද? ඔහු දුෂ්ප්‍රඥ කෙනෙක්, ශුන්‍යාගාරයට තියෙන ප්‍රඥාවක් තියෙන කෙනෙක්. කියනවා ගෘහපති ඔබ එන්න කියන්න ශ්‍රමණ ගෞතමයන්ට. අපි ඔහුව එක ප්‍රශ්නෙන් නිහඬ කරනවා හිස් කලයක් අතින් ආවරණය කරනවා වගේ. මහා උජාරුවට කතා කරනවා නීග්‍රෝධ පරිබ්‍රාජකයා. පින්වත්නි මේ ඇතිවෙන කතා බහ දිව්‍ය ශ්‍රවණයෙන් ගිජ්ජකූට පර්වතයේ වැඩ සිටිය තථාගත බුදුරජාණන් වහන්සේට ඇහෙනවා. ඇහිලා බුදුරජාණන් වහන්සේ මේ නීග්‍රෝධ පරිබ්‍රාජකයා ඉන්න මේ ආරාමය තුල පහළ වෙනවා. ඒ වෙලාවේ නීග්‍රෝධ පරිබ්‍රාජකයා යම් යම් ප්‍රශ්න බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. පින්වත්නි ඒ ප්‍රශ්න අහන්නේ භාග්‍යතුන් වහන්සේව අපහසුතාවයට පත් කරන්න. නමුත් පින්වත්නි අසම සම මහා ප්‍රඥ වූ දත යුතු සියල්ල දැනගත්ත, දැක්ක යුතු සියල්ල දැකගත්ත, අවබෝධ කරගත්ත යුතු සියල්ල අවබෝධ කරගත්ත දෙව් මිනිසුන්ට ශාස්ත්‍ර වූ අපගේ අසහාය වූ ශාස්ත්‍රඥ වහන්සේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක වචනයෙන් දෙකෙන් ඒ සියලු මතවාද දෘෂ්ටි බිඳ හෙලනවා. දැන් මේ එක එක මතවාදයේ බිඳ හෙලි යනකොට බොහෝම අපහසුතාවයට පත් වෙනවා නීග්‍රෝධ ගෘහපති, නීග්‍රෝධ පරිබ්‍රාජක. නමුත් පින්වත්නි මේ ධර්මයේ අවසානයේ මෙයාලට තේරුම් යනවා මේක වැරදි. අපි ගත්ත දෘෂ්ටිය වැරදි. අපි ගත්ත මතවාද වැරදි කියලා. හැබැයි පින්වත්නි ධර්ම දේශනයේ අවසානයේ මේ නීග්‍රෝධ පරිබ්‍රාජකයා ඇතුළු ඒ ගෝල පිරිස කිසි දෙයක් වැටහෙන්නේ නැති මෝඩ පහේ පිරිසක් වගේ බිම බලාගෙන බිම ඉරි ඇඳ කරබාගෙන ඉන්නවා. තේරෙන්නේ නැහැ මේ මොකක්ද කියන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ හරිය ලස්සනට මේ නිවන් මඟ ප්‍රකට කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළන අවසානයේ පින්වත් ගෘහපතිය මේ ධර්මය යම් කෙනෙක් අවුරුදු 7ක් අනුගමනය කරොත් ඔහුට මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. අවුරුදු 7ක් ඕනේ. අවුරුදු 6ක් 5ක් මේ විදිහට අඩු කරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් දවස් 7ක් මේ බඹසර සුරකුවොත් මේ ධර්මයේ හැසිරුණොත් ඔහුටත් පුළුවන් මේ ධර්මයේ තියෙන සම්දිට්ඨික බව අත්දකින්න. මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ අතැඹුලක්සේ මේ ධර්මය පෙන්වලා දෙනවා. නමුත් පින්වත්නි ක්ලේශයන්ගෙන් මිත්‍යා දෘෂ්ටියෙන් ආවරණය වෙලා හිටපු ඒ අවාසනාවන්ත වූ නිග්‍රෝධ පරිබ්‍රාජකයා ඇතුළු පිරිසට මේ මොකද්ද කියන්නේ කියලාවත්
තේරෙන්නේ නැතුව වැටහීම් රහිතව බිම බලාගෙන කරබාගෙන හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ බුදුසිතේ මහා කරුණාවක් අනුකම්පාවක් ඇති වෙනවා. අනේ මේ හිස් පුද්ගලයෝ මායාවේ වසඟයට ගියා නේද? අනේ මේ හිස් පුද්ගලයන්ට මෙහෙමවත් සිතුවිල්ලක් ඇති වුණොත් මේ තථාගත ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියන්නේ මේ ඇත්තක්ද කියලා අපි බලන්න ඕනේ. මේක ඇත්තක්ද බොරුවක්ද කියලා බලන්නවත් අපි දවස් 7ක්වත් බඹසර රකිමු කියලාවත් මේ අයගේ හිතේ සිතවිල්ලක් පහළ වුණේ නෑ නව කියලා බුදුරජාණන් වහන්සේගේ බුදු හිතේ අකම්පිත බුදු හිතේ මහා අනුකම්පාවක් ඇති වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට කරන්න දෙයක් නෑ. තථාගතයන් වහන්සේ නැවත වාරයක් ගිජ්ජකූට පර්වතයේම පහළ වෙනවා. බලන්න ඒ බොහෝ පිරිසකට ඒ අපිට නැති අවස්ථාව ඔවුන්ට ලැබුණා. බුදුරජාණන් වහන්සේ දැක්කා, ධර්මය ඇහුවා, ඔවුන් වෙනුවෙන්ම නිවන් මඟ ප්‍රකට කළ බුදුරජාණන් වහන්සේ පෙන්නවා. හැබැයි අර මිත්‍යා දෘෂ්ටිය නැමැති ආවරණයෙන් ඔවුන්ගේ සිත් ආවරණය වෙලා තිබ්බේ. අඳුරේම ඉපදිලා අඳුරේම මේ යන පිරිසක් බවට පත් වුණා. අදත් නිරේ තිරිසන් ලොව අනේක දුක් විඳිනවා ඇති ඒ පිරිස. ඒ නිසා බලන්න පින්වත්නි, මිත්‍යා දෘෂ්ටියකට අහු වුණොත් ඒක කොයිතරම්නම් අපේ ජීවිතවලට අනතුරක්ද? ගැලවෙන්න විදිහක් නැහැ. අතහරින්න කැමැත්තක් නැහැ. ඒ තරමටම මිත්‍යා දෘෂ්ටිය බලවත්. දැන් එදා බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු කාලේ නොයේක් මිත්‍යා දෘෂ්ටික ශාස්ත්‍රවරු හිටියා. ඔබ අහලා ඇති. නිගණ්ඨනාථ පුත්ත, අජිත කේසකම්බලි, පකුද කච්චායන, මක්ඛලී ගෝසාල, සංජය බෙල්ලට්ටි පුත්තාදී නොයේක් මේ ෂට් ශාස්ත්‍රවරු මේ මිනිස්සුන්ව මුලාවටපත් කරලා ලාභ සත්කාර ලැබපු නොයේක් මිත්‍යා දෘෂ්ටික ශාස්ත්‍රවරු කියලා හඳුන්වන පිරිසක් එදා බුද්ධ කාලයේ දඹදිව තලයේ වැඩ හිටියා. ඒ අතර එක්කෙනෙක් තමයි මක්ඛලී ගෝසාල කියලා කියන්නේ. මේ මක්ඛලී ගෝසාලගේ තිබ මිත්‍යා දෘෂ්ටිය එක් අවස්ථාවක තථාගතයන් වහන්සේ හඳුන්වනවා උපමාවකින්. භාගතුන් වහන්සේ දේශනා කරන මේ මක්ඛලී ගෝසාල හරියට මිනිස් කෙමනක් වගේ කියනවා. මිනිසුන්ව අල්ලගන්න කෙමනක් වගේ කියනවා. දැන් මේ පින්වතුන් අහලා ඇති මාළු අල්ලන්න මසුන් මරණ පුද්ගලයන් පාවිච්චි කරන උපකරණයක් තමයි කෙමන කියලා කියන්නේ. මේ කෙමන කියන එක ජලාශයක ගඟක හෝ තියලා තිබ්බහම මාළු මේක අසට යනවා. ඔවුන් දන්නේ මේ මර උගුලට යන්නේ කියලා. ඒ කෙමන ඇතුළට ගියාට පස්සේ ඒ මාළුන්ට හොයාගන්න බෑ අපි ආවේ කොහෙන්ද? මෙතනින් පිට වෙන්නේ කොහොමද? මේකේ අනතුර මොකක්ද? අපිට ඊළඟ මොහොතේ මැරෙන්න සිද්ධ වෙනවා කියලා ඒ මාළුන්ට තේරුම් ගන්න බැරි තරමටම අර කස්සට හැංගෙනවා. ආන් ඒ වගේ තමයි කියනවා මාළු අල්ලන්න අටවපු කෙමනක් වගේ කියනවා මක්ඛලී ගෝසාල මිනිස්සුන්ව අල්ලන මිනිස් කෙමනක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ මක්ඛලී ගෝසාලගේ මිත්‍යා දෘෂ්ටියට මිනිස්සු හසු වෙලා ගියේ මහා වේගෙන්. ඔහු කිව්වේ කොච්චර මහන්සි ගත්තත් මේ සසරෙන් නිදහස් වෙන්න බෑ. අනිවාර්යෙන් 84000ක් යෝනිවල උපත්තල ඉපදිලා මැරිලා තමයි මේක අවසන් කරන්න තියෙන්නේ. ඔහු උපමාවකුත් කිව්වා. හරියට කන්දක් උඩට නැගලා නූල් බෝලයක් නූල් පන්දුවක් අතහැරියාම ඒ නූල් පන්දුව හැකිතාක් දුර පහළට ගිහිල්ලා අවසන් වෙන කෙරවලක් එනවනේ. ආන් ඒ වගේ තමයි අපිට උවමනාවෙන් මේ සසරෙන් නිදහස් වෙන්න බෑ. නමුත් 84000 වතාවක් ඉපදිලා මැරිලා තමයි මේ සසරෙන් නිදහස් වෙන්න තියෙන නිසා පින් කරාට විපාක නැහැ. පව් කළා කියලත් විපාක නැහැ කියලා මහා මිත්‍යා දෘෂ්ටියක් පෙන්වුවා. ඒ නිසා පින්වත්නි බොහෝ අයට බුදුරජාණන් වහන්සේගේ ධර්ම අවබෝධ කරගන්න තිබ්බ අවස්ථාව අහිමි වෙලා ගියා මේ මිත්‍යා දෘෂ්ටිය නිසා. අදටත් ඒ ක්ලේශ ආවරණය අපිට අනතුරක්මයි. බොහෝම ස්වල්ප පිරිසයි තෙරුවන් සරණ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ හැසිරෙන්නේ. මේ ලෝකේ බොහෝ පිරිසක් නොයේක් මතවාදවලට නොයේක් දෘෂ්ටිවලට හිර වෙලා අනන්ත අප්‍රමාණ වූ පව් තමන්ගේ ජීවිතයට රැස් කරගෙන නිරයගාමී අය බවට පත් වෙනවා. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ක්ලේශ වලින් ආවරණය වුණොත් මේ ධහම අවබෝධ කරගන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. ඒ තමයි දෙවෙනි කාරණය. ඊළඟට තුන්වෙනි කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරා විපාකාවරණය.
දැන් පළවෙනි කාරණේ ඔබට මතක ඇති කම්මාවරණය. කියන්නේ තමන් කරපු කර්මයන්ගෙන් ආවරණය වීම. තුන්වෙනි කාරණය තමයි විපාකාවරණ. ඒ කියන්නේ තමන් කරපු කර්ම නිසා තමන් විඳින විපාක වලින් මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. ඒකට උදාහරණ තමයි පින්වත්නි ඔබ අහලා ඇති අසුරයන් ගැන. ඊළඟට ඔබ අහලා ඇති නාගයින් ගැන. අසුරනිකාය කියලා කියන්නේ දුගති ලෝකයක්. ඊළඟට නාග යෝනිය කියලා කියන්නේ තිරිසන් උපත. දැන් ඔබ අහලා ඇති අසුරයෝ ගැන නොයෙක් කතා ඔබ අහලා ඇති පහාරාද සූත්‍රය ආදී බුද්ධ දේශනා ශ්‍රවණය කරලා තියෙනවා නම් පහාරාද සූත්‍රය බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශාසනය මහා සාගරයට උපමා කරලා මේ බුද්ධ ශාසනයේ තියෙන මණික් හැටියට බුදුරජාණන් වහන්සේ අසිරිමත් කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කාරණය දේශනා කරන්න හේතු වුණේ පහාරාද කියන අසුරයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට කියා සිටිනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අපි මේ මහා මුහුදට හරි කැමති. අපි මේ මහා මුහුදට හරි කැමති. ඒ නිසා මේ නමුත් ඔබ වහන්සේලා ඇයි මේ බුද්ධ ශාසනයට කැමති කියලා අහනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය හරි ලස්සනයි. හරිම සුන්දරයි. නමුත් පින්වත්නි මේ රාහු අසුරේන්ද්‍රයා දුගතියක ඉපදිලා හිටපු නිසා ධර්මය අවබෝධ කරගන්න අවස්ථාවක් නැති වුණා. Taman රැස් කරගත්ත පාප කර්මයේ විපාක හැටියට දුගතියක ඉපදුන නිසා බුදුසසුනක් මුණ ගැහුණත් ධර්මය ඇහුවත් ඔහුට ධර්මය අවබෝධ කරගන්න තිබ අවස්ථාව අවාසනාවන්ත ලෙස අහිමි වෙලා ගියා. ඒ වගේම තවත් අවස්ථාවක් තමයි ඔය නාගයන් ගැන කතා වෙනකොට බුද්ධ ශාසනයට පැහැදිලා එක්තරා නාගයෙක් බුදු සසුනේ පැවිදි වෙනවා. නමුත් පින්වත්නි තිරිසන් ලෝකයේ ඉපදුණු නාගයින්ට පැවිදි ජීවිතයක් ගත කරන්න බෑ. හිත පහදවාගෙන පින් කරාට ධාතු වෙන්දට ඔවුන්ට ධර්මය අවබෝධ කරගන්න පිනක් නැහැ. ඒ නිසා අවසානයේ ස්වාමින්වහන්සේලා දැනගන්නවා මේ ස්වාමින්වහන්සේ මිනිස්සෙක් නෙමෙයි නාගයෙක් කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට මේ බුදු සසුනේ ධර්මය අවබෝධ කරගන්න පිනක් නැහැ. ඔබ නාග යෝනි ඉපදිලා තියෙන්නේ. ඒ නිසා හැකිතාක් පින් කරන්න. ඔබ තිරිසන් උපතක් ලැබලා තියෙන්නේ. ධර්මය අවබෝධ කරගන්න අවස්ථාවක් නැහැ කියලා. බලන්න පින්වත්නි, ඒ වගේ මහානුභාව සම්පන්න දැන් නාගයන් අසුරයන් කියලා කියන්නේ මහා 이르දිමත්. මහානුභාව සම්පන්නයි. නමුත් කොච්චර ආනුභාව සම්පන්න වුණත් දහම අවබෝධ කරගන්න ඔවුන්ට පිනක් නැහැ. විපාකයෙන් තමන්ගේ ජීවිතය ආවරණය වෙලා තියෙන්නේ. ඒ තමයි තුන්වෙනි කාරණය. ඊළඟට හතරවෙනි කාරණය හැටියට මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව අහිමි වුණු කාරණයක් හැටියට භාගතුන් වහන්සේ දේශනා කරනවා. අස්සද්දෝ අශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැතිකම කියලා කියන්නේ මේ දහම ඇහුණත් බුදු සසුනක් මුණ ගැහුණත් ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යන අවස්ථාවක්. වෙනත් ඔබ අහලා ඇති සුනක්කත්ත කියන ලිච්ඡවි පුද්ගලයා ගැන. සුනක්කත්ත කියලා කියන්නේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා නමුත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක්වත් නැතුව නැවතත් ලාමක ගිහි බවට පත්වුණු කෙනෙක්. අන්තිමේට ගිහි බවට පත් වෙලා මෙයා කියා යනවා මම බුදුරජාණන් වහන්සේව ප්‍රතික්ෂේප කළා. මම බුදුරජාණන් වහන්සේ උදෙසා තවදුරටත් ඉන්නේ නෑ කියලා මහා උජාරුවට කියාගෙන ගියා. මේක ඇහෙනවා බුදුරජාණන් වහන්සේට අහන්නට ලැබෙනවා. සුනක්කත්තගෙන් අහනවා සුනක්කත්ත මම ඔබට කිව්වද එන්න සුනක්කත්ත මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න ඔබ මං වෙනුවෙන් පැවිදි වෙන්න කියලා ඔබට මං කිව්වද කියලා අහනවා. අනේ ස්වාමිනේ එහෙමනම් කිව්වේ නෑ කියනවා. එහෙම නොකිව්ව එකේ ඔබ ඇයි මේ වගේ කතාවක් කියන්නේ කියලා අහනවා. ඊළඟට සුනක්කත්ත කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මට 이르දිපාතිහාරය පෙන්වුවේ නෑනේ. ඒ නිසායි මම ඔබ වහන්සේව ප්‍රතික්ෂේප කළේ කියනවා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ අහනවා සුනක්කත්ත මම ඔබට කිව්වද එන්න සුනක්කත්ත පැවිදි වෙන්න මම ඔබට 이르දිපාතිහාරය පෙන්වන්නම් කියලා මම ඔබට කිව්වද කියලා අහනවා. අනේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ එහෙම කිව්වෙත් නෑ කියලා කියනවා. එහෙනම් හිස් පුරුෂය මොන හේකටනම් ඔය වගේ කතාවක්
කියාගෙන යනවද බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් ගියා මේ සුණක්කත්ත. බුදුරජාණන් වහන්සේව ළඟින් ඇසුරු කරා. හැබැයි කිසිම ශ්‍රද්ධාවක්, විශ්වාසයක්, ගෞරවයක්, පැහැදීමක් තථාගතයන් වහන්සේ කෙරෙහි නැහැ. ඒ වෙලාවේ මේ සුණක්කත්ත පුද්ගලයා කියනවා ස්වාමීනි භාගතුන් ඔබ වහන්සේ මට ලෝක පරිණාමය ගැන කිව්වේ නැහැ. මේ ලෝකය හටගත්තේ කොහොමද කියලා මට කිව්වේ නැහැ කියනවා. ඒ නිසා තමයි මම භාගතුන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ කියනවා. එතකොට තථාගතයන් වහන්සේ අහනවා සුණක්කත්ත මම ඔබට කිව්වද සුණක්කත්ත එන්න බුද්ධ සසුනේ පැවිදි වෙන්න මම ඔබට ලෝක පරිණාමය ගැන මම ඔබට කියලා දෙන්නම් කියලා. මම කිව්වද කියලා අහනවා. එතකොට සුණක්කත්ත කියනවා ස්වාමිනේ අනේ එහෙම දෙයක් කිව්වෙත් නෑ කියලා. හිස් පුරුෂය එනම් මොන හේකටද ඔය වගේ කතාවක් කියාගෙන යන්නේ කියලා අහනවා. පින්වත්නි හරි පුදුමයි මේ අශ්‍රද්ධාවෙන් මේ ජීවිතේ ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව ආවරණය වෙලා යන ආකාරය. දවසක් පැවිදි වෙලා ඉන්න මේ සුණක්කත්ත බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් යනකොට දකිනවා කෝරක්කත්තිය කියලා බලු වෘතය සමාදන් වුණු බොහොම පාපි පුද්ගලෙක්. දැකලා මේ සුණක්කත්තගේ හිතේ මේ මොහු කෙරෙහි පැහැදීමක් ඇතිවෙනවා. අනේ ආන් ඒකාන්තයෙන්ම ඔහු රහතන් වහන්සේ නමක් කියලා. ඒ වෙලාවේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඇත්ත පෙන්නද්දි මේ අශ්‍රද්ධාවන්ත සුණක්කත්ත ගිහි ජීවිතයට ආපහු යනවා. බුදුරජාණන් වහන්සේව ප්‍රතික්ෂේප කරනවා. තමන්ට ධර්මය අවබෝධ කරගන්න තිබ්බ අවස්ථාව අවාසනාවන්ත විදිහට තමන් අත්හැරලා දානවා. ඉතින් පින්වත් මේ අශ්‍රද්ධාවත් එක්කම තමයි ඊළඟ කාරණේ එන්නේ. ඒ තමයි ධර්මයේ හැසිරෙන්න තියෙන අකමැත්ත. බුදු සසුනක් මුණ ගැහුණත් ධර්මයේ ඇහුවත් ධර්මයේ කෙරෙහි හිත පහදින්නේ නැත්නම් එයාට කැමැත්තක් ඇති වෙන්නේ නැහැ ධර්මයේ හැසිරෙන්න. ඒ අකමැත්ත නිසාම එයාට මේ දුර්ලභ වූ අවස්ථාව අහිමි වෙලා යනවා. නිවන අවබෝධ කරගන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. ඊළඟට පින්වත්නි අවසාන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුෂ්ප්‍රඥ බව, මෝඩකම, නුවණ නැතිකම. මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යන කාරණයක්. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මය අවබෝධ කරගන්න බෑ හැන්දක් වගේ ඉඳලා කියනවා. උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හොද්දක හැන්ද දාලා කොච්චර හොද්ද කාර් ගෑවත් හැන්ද දන්නවද හොද්දේ රසය? නැහැ. හොද්දේ රසය හැන්දට තේරෙන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි මෝඩ අය කොයිතරම්නම් මේ ධර්මයේ ඇහුවත් ධර්මයේ හැසිරුණත් නුවණැති අය ඇසුරු කරත් ඔවුන්ට ධර්මයේ කෙරෙහි හිත පහදින්න ධර්මය අවබෝධ කරගන්න ඔවුන්ට අවස්ථාවක් නැහැ. හරියට අර හොද්දේ දාලා හැඳි ගන්න හැන්දක් වගේ තේරෙන්නේ නැහැ. කොච්චර එකට හිටියත් නුවණැති සත්පුරුෂ උතුමන් වහන්සේලා එකට ඇසුරු කරත් ඔවුන්ට ධර්මය අවබෝධ කරගන්න පිනක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිවට නම් හොද්දේ බිඳුවක් දිවේ තිබ්බත් මේ හොද්ද මොන රසද කියලා හොඳට තේරෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආන්ගේ දිවක් වගේ කියනවා ප්‍රඥාවන්ත කෙනා. නුවණැති සත්පුරුෂ උතුමන් වහන්සේලා සුළු මොහොතක් නමුත් ඇසුරු කළොත් ඒ සුළු මොහොතේ ඒ සත්පුරුෂ ඇසුර නිසා ඒ අර ප්‍රඥාවන්ත පුද්ගලයා ධර්මය අවබෝධ කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ප්‍රඥාව කියලා කියන්නේ අපේ ජීවිතයේ තියෙන මහා මණිකක්. ප්‍රඥාව කියලා කියන්නේ අපේ ජීවිතයේ තියෙන මහා ආලෝකයක්. අපේ ජීවිතය ආලෝකමත් කරන දෙයක්. අපිට කිසි දෙයක් නැති වුණත් අපිට ප්‍රඥාව තියෙනවා නම් පින්වත්නි අපිට හැමදේම තියෙන කෙනෙක්. නමුත් අපිට හැමදේම තිබ්බත් අපිට ප්‍රඥාව නැත්නම් අපි කිසි දෙයක් නැති දුප්පත් කෙනෙක් හැටියටයි බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ. ඒ නිසා පින්වත්නි බලන්න දහම අවබෝධ කර ගැනීම කොයිතරම්නම් දුර්ලභ දෙයක්ද. කර්මයෙන් ආවරණය වෙන්න පුළුවන්. කෙලෙස් වලින් ආවරණය වෙන්න පුළුවන්. විපාකයෙන් ආවරණය වෙන්න පුළුවන්. ඊළඟට අශ්‍රද්ධාවෙන් ආවරණය වෙන්න පුළුවන්. අකමැත්තෙන් ආවරණය වෙන්න පුළුවන්. දුෂ්ප්‍රඥ භවෙන් ආවරණය වෙන්න පුළුවන්. දැන් తాවකාලිකව ඒ සියලුම ආවරණ අපිට නිරාවරණය වුණු මොහොතක් මේ ලැබුණේ. ඒ නිසා මනුසත් භව ලැබපු බුද්ධ ශාසනයක් මුණ ගැහුණු
දුර්ලභ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබුණු මේ ක්ෂණ සම්පත්තියේ මේ සුළු මොහොතෙන් මේ පින්වතුන් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගන්න. මේ ධර්මයේ කෙරෙහි හිත පහදවාගෙන මේ ධර්මය නුවණින් විමසලා ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න. ඒ නිසා මේ පින්වත් හැම දිනාටම මේ ශ්‍රවණය කරපු උතුම් ධර්මය මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම උපකාර වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය.